දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි අද පාන්තිය පටන් ගන්නවා. අපි ගිය සතිය කතා කරපු තැන පොඩ්ඩක් මතක් කරලා අපි අද පන්තිය පටන් ගන්නවා. අපි ගිය සතිය කතා කරේ දීනේත්තික දෘෂ්ටියයි ත්‍රිමාන දෘෂ්ටියයි කියන කොටස තමයි අපි කතා කරේ. එතකොට අපි කතා කරා මිනිස්සයා වඳුරා රිලවා චිම්පන්සියා ගෝරිල්ල වුණහ පුළුවන් කියන මේ සත්තුන් වුණහම මේ සත්තුන්ගේ ඇස් දෙක ඉස්සරහා තියෙන්නේ ඊළඟට ගවයා බල්ලා කොටියා වගේ මේ ශීරපායි සත්තු වලගේ ඇස් දෙක තියෙන්නේ ඒ දෙපැත්තේ කියන කොළුවේ. එතකොට මේ මිනිස්සයා ඒ කියන්නේ මිනිසාගේ එතකොට ඇහි ඒ පේන ආකාරය ගැන කතා කරෝතින් එතකොට ඒ දීනේතික දෘෂ්ටිය කියලා කියනවා මේ ඇස් දෙකින්ම එකම ප්‍රදේශයක් බලා ගන්න පුළුවන් එකට කියනවා අපි දීනේතික දෘෂ්ටිය කියලා. ඒක ඉතා වැදගත් වෙනවා මේ දීනේතික ඒ කියන්නේ ඇස් දී කියලා කියන්නේ දෙක කියන එක, නේත්‍ර කියන්නේ ඇත්තටම ඇහැ කියන එක ඇත්තටම නේත්‍ර කියලා කියන්නේ ඇහැ කියන එක, දීනේත්‍රික දෘෂ්ටිය කියලා කියන්නේ ඇස් දෙකින්ම පේන කොටස කියන එක ඇත්තටම. එතකොට ඇස් දෙකෙන්ම පේන කොටස මේ කොටස ඊළඟට එක හැකින් පේන කොටස අනිත් ඇහෙන් පේන කොටස කියන. එතකොට මේ මිනිස්යාගේ මේ දීනේතික දෘෂ්ටි පරාසය පුළුල් කියන එක අපි කතා කරා. අපි ඊළඟට ත්‍රිමාන දෘෂ්ටිකත්වය කියන එකත් කතා කරා. මේ අපි ත්‍රිමාන දෘෂ්ටිකත්වය කියන එකත් කතා කරා. එතකොට මේ ද්විනේතික දෘෂ්ටිය හින්දා අපිට ඇස් දෙකෙන්ම එකම වස්තුව පේන පරාසය වැඩි. එතකොට ඇස් දෙකෙන්ම එතකොට ඒක නිසා අපිට ඒකේ ඒ වස්තුවට තියෙන දුර ප්‍රමාණය තීරණය කරන්න පුළුවන් කියලා අපි කතා කරා. මේක මේ දක්වලා තියෙන කොටස මිනිසාගේ දීනේතික දෘෂ්ටිය නිසා ත්‍රිමාන දෘෂ්ටියත් වස්තුවකට ඇති දුරත් තීරණය කිරීම හැකියාව ඇත කියලා දක්වලා තියෙනවා. මෙන්න මේක තමයි. එතකොට ඒ ඇස් දෙකින්ම පේන ඒ කොටස ඇස් දෙකෙම පේනකොට අපිට එතකොට ඒ වස්තුවට තියෙන දුර කියන එක තීරණය කරන්න පුළුවන් කියන එක. එතකොට මේ ත්‍රිමාන දෘෂ්ටිය කියන එක ත්‍රිමාන දෘෂ්ටිය කියලා හඳුන්වන්නේ ඇස මගින් වස්තුවක ඇති ගැඹුර හෝ උස හඳුනා ගැනීම හැකියාව කියලා දක්වලා තියෙන. එතකොට මේක මතක තියාගන්න. එතකොට දීනේතික දෘෂ්ටියයි ත්‍රිමාන දෘෂ්ටියයි කියන එක මතක තියාගන්න. විශේෂයෙන්ම රොබෝල එහෙම මම කතා කළා කලින් එකපාරක් මේ රොබෝල එහෙම උනත් ඒ ඇස් ඒ කැමර දෙකක් භාවිතා කරලා අපිට පුළුවන් ඒ වස්තුවට තියෙන දුර ප්‍රමාණය හොයන්න. ඇත්තටම මේ ආකාරයට එතකොට මේ ඇත්තටම ඒ කැමර දෙකක් භාවිතා කරලා එක වස්තුව කැමර දෙකකින් පේනකොට අපිට පුළුවන් ඒ වස්තුවට තියෙන දුර එහෙමත් හොයන්න. ඇත්තටම ඒක දූල පුතාලා ඉස්සරහට ගියාම උසස් පෙළ ඉවර වුණාට පස්සේ ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම ඒකත් මේ මිනිසාගේ ඒ දීනේතික දෘෂ්ටිය ඊළඟ ත්‍රිමාන දෘෂ්ටිය කියන ඒවා ප්‍රයෝජනයට අරගෙන තමයි ඒවා විද්‍යාත්මකව ඇත්තටම හදන්නේ. ඇත්තටම ඒක නිසා දූල පුතාලා මතක තියාගන්න දීනේතික දෘෂ්ටිය ත්‍රිමාන දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එක මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අක්ෂි රෝග කියන කොටස ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ අක්ෂි රෝග කියන එක ඇසේ හට ගන්නා රෝග අතර වර්තමානයේ බහුලම පවතින රෝග දෙකක් හඳුනා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙන එකක් ඇසේ සුද ඇතිවීම, අනිත් එක ග්ලූකෝමාව කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අක්ෂි රෝග කියන එක ප්‍රධාන දෙකක් තියෙනවා. බහුලව එකක් ඇසේ සුද ඇතිවීම, අනිත් එක ග්ලූකෝමාව. මේ අක්ෂි රෝග දෙක බහුලව තියෙනවා
කියලා දක්වලා තියෙන. එතකොට අපි ඇසේ සුද ඇතිවීමයි ග්ලූකෝමාවයි කියන්නේ මොකක්ද කියන එක අපි ඊළඟට බලමු. ඇසේ සුද කියන එක තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. ඇසේ සුද ලෙස හඳුන්වන්නේ අක්ෂිකාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩුවීම නිසා ඇතිවන තත්ත්වය කියලා. එතකොට ඇසේ ඒ අක්ෂිකාචයේ එතකොට පාරදෘශ්‍ය නම් එතකොට අපිට ඒක විනිවිද පේනවා. නමුත් ඒක පාරදෘශ්‍යභාවය අඩු වෙනකොට අපිට ඒක සුදු පාටට පේන්නේ. එතකොට මේ සුද කියලා කියන්නේ ඇසේ සුද කියලා කියන්නේ ඒ කාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වෙලා අපිට ඒක සුදු පාටට පේන එක තමයි අපිට මේ ඇසේ සුදු ඇතිවීම කියලා කියන්නේ. ඒකට හේතු වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඒට හේතු වෙන්නේ අක්ෂිකාච සෑදී ඇති ප්‍රෝටීන් පරිහරණයට පත්වීම කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඇසේ සුද ඇතිවීම කියලා කියන්නේ අක්ෂිකාචයේ ඒ පාරදෘශ්‍ය ස්වභාවය කියන්නේ ඒ අපිට විනිවිද පෙනෙන ඒ ස්වභාවය අඩු වෙලා ඒක සුදු පාටට පේන එක තමයි අපි ඇසේ සුද ඇතිවීම කියලා කියන්නේ. ඒකට හේතු වෙන්නේ මේ අක්ෂිකාචය සෑදිලා තියෙන ප්‍රෝටීන් පරිහානියට පත්වීම කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අක්ෂිකාචය හැදිලා තියෙන ප්‍රෝටීන් පරිහරණය වෙලා ඒක නිසා අපිට ඒක සුදු පාටට පේන එක තමයි මේ ඇසේ සුද ඇතිවීම කියලා දක්වලා තියෙන්නේ. එවිට කාචය කිරිසුදු පැහැයෙන් දිස් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ඒ කාචය කිරිසුදු පැහැයෙන් සුදු පාටින් දිස් වෙන හින්දා අපි ඒකට කියනවා ඇසේ සුද ඇතිවීම කියලා. ඒක නිසා ඇසේ සුද ඇතිවීම කියන රෝගී තත්ත්වයෙන් මොකද්ද වෙන්නේ? ඒකට හේතුව මොකද්ද කියන එක දුර පුතාලා මතක තියාගන්න. එතකොට ඒක පැහැදිලි කිරීමක් මොකක් හරි ප්‍රශ්නයකදී ඇහුවාම දුර පුතාලාට ඒකෙන් කරන්න පුළුවන්. එතකොට මොන වගේ රෝගී තත්ත්වයක්ද? ඒකේ ප්‍රතිඵලය, ඒකට හේතුව මොකද්ද කියන එක ඒක දැනගෙන ඉන්න. ඒක ඉතාම වැදගත් වෙයි. මේක මේ දක්වලා තියෙන්නේ මේක නිරෝගී ඇහැක් අවස්ථාව. නිරෝගී වෙනකොට ඒක විනිවිද පේනවා. ඇසේ සුද ඇති වුනහම ඒක සුද විනිවිද පේන්නේ ඒක ඒ කාචය තුලින් ආලෝකයේ ගමන් කරන්න බැරි පාරදෘශ්‍ය ස්වභාවය නැති වෙලා ගිහින් තියෙනවා ඇසේ සුද නිසා. අපි ඒක තවදුරටත් බැලුවොත් ඇසේ සුද ඇති වූ විට වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ නිසි පරිදි දෘෂ්ටි විතානය මත නාභිගත නොවේ. එවිට පෙනෙන සියලු වස්තු අපැහැදිලි වී බොඳ වී පේනේ කියලා දක්වලා තියෙනවා. එතකොට ඇහැක ඒ විනිවිද ගිහිල්ලා ඒ ආලෝකය අපිට පිටතින් එන ආලෝකය කාචය හරහා ගිහිල්ලා ඒක දෘෂ්ටි විතානය මත ඒක නාභිගත වීමක් සිද්ධ වෙනවා සාමාන්‍ය ඒ පාරදෘශ්‍ය අවස්ථාවදී. නමුත් මේ ඇසේ කාචය අපි ඒ පාරදෘශ්‍ය ස්වභාවය නැති වුණොත් මොකද වෙන්නේ? ඊ හරහා ආලෝක කිරණ වලට හොඳින් ගමන් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඒක නිසා ඒ පාරදෘශ්‍ය ස්වභාවය නැති වෙලා ගිහින් තියෙන නිසා එතකොට ඒ ආලෝකයට ඇසේ ඒ දෘෂ්ටි විතානය මත ආලෝකය නාභිගත කරන්න බැරි වෙනවා. එතකොට අපිට පෙනීම අපිට හොඳින් පේන්නේ නැතුව යනවා. ඒක නිසා අපිට පේන සියලුම වස්තුන් අපැහැදිලි වෙලා බොඳ වෙලා පේනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේක නාභිගත කරන්න බෑ. ඒක නිසා අපිට පේන ඒ සියලුම වස්තුන් අපැහැදිලි වෙලා බොඳ විලා තමයි පේන්නේ. මේක මේ දක්වලා තියෙන මේ එක නිරෝගී ඇසට දර්ශනයක් පැහැදිලිව පෙනෙන ආකාරය, මේ නිරෝගී ඇසකට දර්ශනයක් පේන ආකාරය, ඊළඟ රෝගී ඇසකට දර්ශනයක් පැහැදිලිව පේන්නේ නැහැ කියන එක මේ දක්වලා තියෙනවා. එතකොට පළවෙනි ආකාරයේදී ඇසේ ඒ ආලෝක කිරණ එතකොට ඇසේ කාචය තුලින් ගිහිල්ලා ඒකේ දෘෂ්ටි විතානය මත ඒක නාභිගත වෙලා අපිට පැහැදිලිව ඒක ප්‍රතිබිම්බයක් බලා ගන්න පුළුවන්. නමුත් ඇස ඒ රෝගී තත්ත්වයක් වුණාම අපිට ඒ දෘෂ්ටි විතානය මත ආලෝක ඒ කදම්බය ඒක ඒ වස්තුවේ ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත නාභිගත කරන්න බැරි වෙනවා. ඒක ප්‍රතිඵලයක් වෙන්නේ අපිට පැහැදිලි ප්‍රතිබිම්බයක් බලා ගන්න බැරි වෙනවා.
ඊළඟට බැලුවොතින් සාමාන්‍යයෙන් වයසට යාමත් සමග ඇසේ සුද ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මේ වයසට යන්නත් යාමත් එක්ක ඇසේ සුද ඇතිවීම ප්‍රවණතාවයක් තියෙනවා. ජානමය හේතු නිසාද ඇසේ සුද හටගන්නේ කියලා. එතකොට ඇසේ සුද හටගන්න හේතු මේ අවස්ථාවේ දක්වලා තියෙන. එතකොට ඒ හේතු වෙන්නේ එකක් වයසට යනකොට ඇසේ සුද ඇති වෙන්න පුළුවන් කියන එකක් තියෙනවා. ඊළඟ අනිත් එක තියෙන්නේ ජානමය හේතු නිසා වෙන්න පුළුවන්. එතකොට ජානමය හේතු කියලා කියන්නේ ඒ අම්මා තාත්තගේ ඒ පවුලෙන් පැවතෙන ඒ රෝගී තත්ත්වයක් එනකොට නිසා වෙන්න පුළුවන් කියන එක. එතකොට වයසට යන්නත් කොට ඇසේ සුද ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපතින් ඒ කියන්නේ අම්මා තාත්තගෙන් එන රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට ඇසේ සුද ඇතිවීම. ඊළඟට දක්වලා තියෙනවා ඕසෝන් ස්තරය සිදුරු වීම නිසා ආලෝකයේ ඇති අහිතකර පාරජම්බූල කිරණ පෘථිවියට ළඟා වෙනවා. එම කිරණද ඇසේ සුද ඇතිවීම කෙරේ බලපානවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ ඕසෝන් ස්තරය එතකොට ඒ පෘථිවිය වටා ඒ සූර්යාගෙන් එන ඒ පාරජම්බූල කිරණ ඒවා එන්න ඇති වෙන්න ඕසෝන් කියලා ඒ වාත ස්තරයක් තියෙනවා. ඒ වාත ස්තරය තුලින් ඒ පාරජාම්බූල කිරණ පෘථිවියට පතිතවීම අවම කරනවා. එතකොට මේ ඕසෝන් ස්තරය සිදුරු වෙනවා කියලා කියන්නේ ඒ අපි දුල පුතාලා ගෙවල් වල දැන් භාවිතා කරන ඒ ශීතකරණ ආදිය ගොඩක් වෙලාවට ඕසෝන් වලට හානි කරන්නේ නැති ඒවා තියෙන ඉස්සර ක්ලෝරෝෆෝම් කාබනේට් කියලා ඒ ඕසෝන් ස්තරය විනාශ කරන ඒ වායුන් තියෙනවා. එතකොට ඒ ඕසෝන් ස්තරය විනාශ කරන වායුන් එහෙම ඉස්සර මුදාහරින ඒ දේවල් ගොඩක් වෙලාවට දැන් අඩු කරලා තියෙන්නේ ඇත්තටම. ඒක තුලින් ඕසෝන් ස්තරයේ ඒ පටලය විනාශ වෙවි යනකොට මොකද වෙන්නේ? ඒ සූර්යාගෙන් එන පාරජම්බූල කිරණ කියන මේක ඉස්සරහට දූල පුතාලට ඉගෙන ගන්න 11 හවසට විතර ගියාම මේකේ මේ කිරණ වර්ග ඇත්තටම එතකොට මේ පාරජම්බූල කිරණ කියන එක එතකොට ඒක පෘථිවියට ළඟා වෙනවා කියන දක්වලා තියෙනවා. එම කිරණද ඇසේ සුද ඇතිවීම කෙරේ බලපානවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ පාරජම්බූල කිරණත් ඇසේ සුද ඇතිවීමට බලපානවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි ඇසේ සුද ඇති වෙන්න හේතු ඒක එකක් අපි ඒක වයසට යෑම කියලා දැක්කුවා. අනිත් එක දෙවෙනි එක අපි කතා කරේ ජානමය හේතු නිසා හට ගන්නවා කියලා. තුන්වෙනි එක අපි කතා කරේ ඕසෝන් ස්තරය ඒ සිදුරු වීම නිසා ඒ පාරජම්බූල කිරණ පෘථිවිය මත පතිත වෙනවා. ඒක නිසා ඇසේ සුද ඇතිවීම ඇති වෙන්න පුළුවන් කියලා. මේ අවස්ථා තුන මතක තියාගන්න. ඒක වැදගත් වෙයි. එතකොට මේ අවස්ථා තුන ඒක මතක තියාගන්න. ඒක වැදගත් වේවි. එතකොට දූල පුතාලා ඒ ඇසේ සුද ඇති වෙන්න ඒ බලපාන සාධක ඒකට හේතු මොනවද කියන එක මතක තියාගන්න. එකක් වයසට යෑම නිසා, අනිත් එක ජානමය හේතු නිසා ඇසේ සුද ඇති වෙන්න පුළුවන්. අනිත් එක ඒ ඕසෝන් ස්තරයේ සිදුරු වෙලා ඒ සූර්යාලෝකයේ තියෙන ඒ පාරජම්බූල කිරණ පෘථිවියට ඒම නිසා ඇසේ මේ සුද ඇතිවීම වෙන්න පුළුවන් කියන එක. එතකොට මේ කිරණද ඇසේ සුද ඇතිවීම කෙරේ බලපායි කියලා මේ දක්වලා තියෙන. එතකොට මේ තුන මතක තියාගන්න. ඒක ඊළඟට අපි දෙවෙනි රෝගී තත්ත්වය කියන අපි කතා කරන්නේ ග්ලූකෝමාව කියන රෝගී තත්ත්වය. ග්ලූකෝමාව කියලා අපි මුලින් රෝගී තත්ත්ව දෙකක් කතා කරා. එකක් ඒ ඇසේ සුද ඇතිවීමයි, අනිත් එක ග්ලූකෝමාව. එතකොට මේ ග්ලූකෝමාව කියන රෝගී තත්ත්වය පිළිබඳව අපි ඊළඟට කතා කරමු. ග්ලූකෝමාව ලෙස හඳුන්වනු ලබන්නේ දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා ඇසේ දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වී අන්ධභාවයට පත්වීම කියලා දක්වලා තිනවා. එතකොට මේ ග්ලූකෝමාව කියන්නේ දෘෂ්ටි ස්නායුව අපි දෘෂ්ටි විතානයේ එක්තරා කොටසක ඒ දෘෂ්ටි ස්නායුව තිය කියලා අපි අන්ධ බිඳුව කියන තැන එතන දෘෂ්ටි ස්නායුව කියන එක අපි මොළයට සම්බන්ධ වෙලා තිය කියලා කතා කරා.
එතකොට මේ දෘෂ්ටි ස්නායුවට හානි සිදුවීම නිසා ඇසේ දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වෙලා අන්ධභාවයට පත්වීම තමයි මේ ග්ලූකෝමාව කියලා කියන්නේ. එකක් අපි දෘෂ්ටි විතානය මත ඒ පැහැදිලි ප්‍රතිබිම්බයක් අපි ඒ දෘෂ්ටි විතානය මත නාභිගත වෙලාම අපිට ඒ පෙනීම ලැබෙන්න අවශ්‍යයි කිව්වා. ඊට අමතරව ඒ නාභිගත වෙච්ච ඒ ප්‍රතිබිම්බය අපි මොලේට ගෙනියන්න ඕන. ඒක කරන්නේ දෘෂ්ටි ස්නායුවෙන්. එතකොට මේ දෘෂ්ටි ස්නායුවට හානි වුණාම එතකොට අපිට ඒ පේන්නේ නැතු යනවා. ඒක තමයි මේ දක්වලා තියෙන ග්ලූකෝමාව කියලා. එතකොට ග්ලූකෝමාව කියලා කියන්නේ දෘෂ්ටි ස්නායුවට හානි සිදුවීම නිසා ඇස්තේ දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වෙලා අන්ධභාවයට පත්වීම කියලා දක්වලා තියෙනවා. එතකොට මේ දෘෂ්ටි ස්නායුවට හානි වෙලා ඒක නිසා ඇසේ දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වෙලා අන්ධභාවයට පත් වෙනවා කියන එක. ඒක මතක තියාගන්න. ග්ලූකෝමාව කියලා අපි හඳුන්වනවා මේ රෝගී තත්ත්වය. එතකොට මේකේ ආරම්භක අවස්ථාවේදීම රෝගය හඳුනා ගැනීමෙන් පවත්නා තත්ත්වය තවදුරටත් වැඩි වීම පාලනය කරගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකේ ඒ රෝගය ඒ නරක අතට ගියාට පස්සේ නැවතත් ආපස්සට ඒ කියන්නේ හොඳ කරන්න බෑ කියන එක කියන්නේ. එතකොට ආරම්භක අවස්ථාවේදීම රෝගය හඳුනාගත්තොත් එතනින් අපිට රෝගය පාලනය කරගන්න පුළුවන් කියන එක තමයි තවදුරටත් වැඩි වෙන එක පාලනය කරගන්න පුළුවන්. ඒක ඉතා වැදගත් වෙන. එතකොට ඒක ආරම්භක අවස්ථාවේදීම රෝගය හඳුනා ගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඇසේ රුධිර පීඩනය වැඩිවීම ප්‍රධාන හේතුවක් වන අතර දියවැඩියාව තිබුණු අයට ග්ලූකෝමාව ඇතිවීමේ වැඩි අවදානමක් දී කියලා දක්වලා තියෙනවා. එතකොට මේ රෝගී අවස්ථාවේදී අපි ආරම්භයේදීම රෝගය ඒ හඳුනාගත්තොතින් අපිට ආරම්භයේ අවස්ථාවේදීම රෝගය හඳුනාගත්තොතින් අපිට ඒක පාලනය කරන්න පුළුවන්. තවදුරටත් ඒක වැඩි වෙන එක පාලනය කරන්න පුළුවන්. ඒක වැදගත් වෙනවා. ඊළඟට ඇසේ රුධිර පීඩනය වැඩිවීම ප්‍රධාන හේතුවක් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ රෝගී තත්ත්වයට ප්‍රධාන හේතුවක් වෙන්නේ ඇසේ රුධිර පීඩනය වැඩිවීම කියලා දක්වලා තියෙනවා. එතකොට ඇසේ රුධිර පීඩනය වැඩි වුණාම මේ හේතුවට මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟට දියවැඩියාව තිබෙන අයට ග්ලූකෝමා ඇතිවීමේ වැඩි අවදානමක් තියෙයි කියලා දක්වලා තියෙනවා. එතකොට දියවැඩියාව කියන ඒ රෝගී තත්ත්වයත් එක්ක ඇත්තටම විවිධ ලෙඩ රෝග ඇති වෙන එකක් මේ රුධිර පීඩනය. ඒ වගේ විවිධ රෝගී තත්ත්ව ඇත්තටම දියවැඩියාවත් එක්ක වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දියවැඩියාව තිබෙන අයට මේ ග්ලූකෝමාව ඇති වෙන්න වැඩි අවදානමක් තියෙයි කියන එක දක්වලා තියෙනවා. එතකොට ඇසේ රුධිර පීඩනය වැඩි වෙන එක තමයි ප්‍රධාන හේතුව වෙන්නේ මේ රෝගී තත්ත්වයට. ඊට අමතරව දියවැඩියාව තියෙන අයට මේක වැඩි සම්භාවිතාවක් තියෙනවා. වැඩි අවදානමක් තියෙනවා මේ රෝගී තත්ත්වය මේ හැදෙන්න පුළුවන්. ඊළඟට මේ රෝගී තත්ත්වය එතකොට දියවැඩියාව තියෙන අයට ඒක වැඩි අවදානමක් තියෙයි කියන එකත් ඒක මතක තියාගන්න. ඒකත් වැදගත් වෙනවා. රෝගය ඇතිවීම නිසා ඇසට සිදුවන හානිය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැක කියලා දක්වලා තියෙනවා. මේ රෝගය ඇතිවීම නිසා ඇසට සිදුවන හානිය නැවත යථා තත්ත්වයට පත් කර නොහැකි කියන එක මතක තියාගන්න. එතකොට ඉක්මනට අපි ආරම්භක අවස්ථාවේදී රෝගයේ ඒ මුල් අවස්ථාවේදී අපි ඒක දැනගත්තොත් අපිට පාලනය කරන්න පුළුවන්. නමුත් ඒක එන්න නරක අතට ගියාට පස්සේ අපිට ආපහු ඒක කලින් තත්ත්වයට අපි පත් කරන්න බැහැ කියන එක තමයි. එතකොට මේ යථා තත්ත්වයට කියන්නේ මේ මුල් අවස්ථාවේ ඒ තත්ත්වයට පත් කරන්න බැහැ කියන එක. ඒක මතක තියාගන්න. ඒක ඊටාම වැදගත් වෙන. එතකොට රෝගය නිසා ඇසට සිදුවන හානිය නැවත යථා තත්ත්වයට පත් කරන්න බැහැ කියන එක. මේක මේ දක්වලා තියෙනවා රෝගී අයෙකුට ග්ලූකෝමාව ඇතිවීමත් සමග පෙනීම අඩුවන ආකාරය 2.24 රූපයේ ABC සහ D මගින් පිළිවෙලින් දැක්වෙනවා කියලා. එතකොට මේ ඒ අවස්ථාවේ ඊළඟට
බී අවස්ථාව වෙනකොට ඒක පොඩ්ඩක් පෙනීම වටින් බැලුවහම දුර පුතාට පේනවා ඇති පෙනීම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. C අවස්ථාවේදී මේ මැද කොටස විතරක් වෙලා එතකොට වටේ කළු පාට පේන්නේ. එතකොට ඒ පෙනීම අඩු වෙලා ගොඩක්. ඊළඟට D අවස්ථාවේදී ගොඩක් පෙනීම අඩු වීමක් සිදු වෙලා ඉතා කුඩා ප්‍රමාණයක් තමයි පෙනීම තියෙන්නේ. එතකොට ඒ අවස්ථාව බැලුවොතින් නිරෝගී ඇසට හොඳින් පෙනෙන ආකාරය තමයි ඒ කියන අවස්ථාවේ දැක්වලා තියෙන්නේ. B කියන අවස්ථාව බැලුවහම ඒක ග්ලූකෝමාවේ ඒ ආරම්භක අවස්ථාව තමයි. එතකොට මේ අවස්ථාවේදී අපි දැනගත්තොදී අපිට මේ අවස්ථාවෙන් රෝගය පාලනය කරගන්න පුළුවන් කියන එක තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. ඊළඟට ග්ලූකෝමාව මධ්‍යම අවස්ථාව කියන්නේ මේක තව ටිකක් නරක අතට හැරිලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී දැනගත්තත් අපිට මේ අවස්ථාවෙන් පාලනය කරගන්න පුළුවන්. නමුත් ඒක එහෙම පාලනය කරගන්න බැරි වුණොත් මේ ආකාරයට ග්ලූකෝමාව පසු අවස්ථාව කියන මේ කොටසටපත් වෙනවා. එතකොට තවදුරටත් පෙනීම අඩු වීමෙන් එතකොට අන්ධභාවයටපත් වෙනවා කියන එක දක්වලා තිනවා. එන්න පෙනීම අඩු වෙලා අන්ධභාවයටපත් වෙන්න පුළුවන් කියලා දක්වලා තිනවා මේ අවස්ථාවෙන් පස්සේ. ඊළඟට අපි කතා කරන්නේ අක්ෂි ආසාදන කියන කොටස. එතකොට අපි ග්ලූකෝමාවයි එතකොට ඇසි සුද ඇතිවීම කියන අක්ෂි රෝග දෙක කතා කරා. ඊට අමතරව අක්ෂි ආසාදන කියන කොටස අපි ඊළඟට කතා කරන්නේ. එතකොට අපි ඊළඟට කතා කරන්නේ මේ අක්ෂි ආසාදන කියන කොටස. එතකොට ඉහත සඳහන් කළ රෝගවලට අමතරව වෛරස් මගින් ඇස ආසාධනය වීම සිදුවිය හැකි කියලා දක්වලා තියෙනවා. ඇස රතු වීම, කබ හා කඳුළු ගැලීම මෙහි රෝග ලක්ෂණ වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට වෛරස් මගින් ඇස ආසාධනය වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙන එක මේක මේ කලින් අපි කතා කරපු රෝග වලට අමතරව එතකොට වෛරස් මගින් ඇස ආසාධනය වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක ප්‍රතිඵලයක් වෙන්නේ එතකොට ඒවයි ප්‍රතිඵල වෙන්නේ එතකොට ඇස රතු වෙන්න පුළුවන්, කබ හා කඳුළු ගැලීම ඇති වෙන්න පුළුවන් මේ රෝගී තත්ත්වය නිසා. මේකේ මේ දක්වලා තියෙන කෝඳුරුවන් කියන ඒ කෝඳුරුවන් මගින් ස්පර්ශ මගින් රෝගේ ව්‍යාප්ත වෙනවා කියලා. කෝඳුරුවන් කියන කුඩා සත්තු ජාතිය ඒක ස්පර්ශය මගින් රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ රෝගී තත්ත්වය ඇස් ලෙඩ ලෙස හඳුන්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ වෛරස් මගින් ඇස් ආසාදනය වීමක් තමයි ඇස් ලෙඩෙන් වෙන්නේ. එතකොට ඒක ප්‍රතිඵලයක් වෙන්නේ ඇස රතු වෙන්න පුළුවන්, කබ ඊළඟට කඳුළු ගැලීමක් ඒකේ සිද්ධ වෙනවා. ඒක මේ කෝඳුරුවන් මගින් ඒ ස්පර්ශය මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ කියන එක ඒක වැදගත් වෙනවා. කෝඳුරුවන් කියන සත්තු වර්ගයේ. එතකොට මේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි ඇස් ලෙඩ කියලා හඳුන්වන්නේ මේ රෝගී තත්ත්වය. එතකොට අපි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තාම පුළුවන් මේ රෝගී තත්ත්වය සුව කරගන්න. එතකොට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ ඊට බැලුවොත් ඇසේ නිරෝගී බව රැක ගැනීමට හා ඇතිවිය හැකි දෝෂ වළක්වා ගැනීමට පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතුයි. එවැනි ආරක්ෂණ ක්‍රම කිහිපයක් පහත දැක්වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඇස තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් වළක ගන්න. එතකොට ඇහැ ඒ ඊටාම ඒ ප්‍රබල ආලෝකය වලට ඒ නිරාවරණය වුණාම ඇසේ කාචයට එහෙම ඒවා බලපෑම් වෙන්න පුළුවන්. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. ඇස තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් වළක ගන්න කියන විදිහට සූර්යග්‍රහණ නැරඹීමේදී ඍජුව සූර්යා දෙස නොබලාලීම හා ඒ සඳහා ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම කියන එක. ඇත්තටම මේ සූර්යග්‍රහණයක් කියන අවස්ථාවේදී අපි ඒ සූර්යා දිහා බලන්නේ නැතුව අපි වතුර එකකින් ඒ සූර්යග්‍රහණේ ඡායාවක් වතුර එක තුලින් බලලා හරි ඒ වගේ අවස්ථාවක් තමයි බලන්නේ. ගොඩක් වෙලාවට ඒ වීදුරු එහෙම කළු කරලා ඒ වගේ අවස්ථා වලින් පුළුවන් කියන එක අපි සමහරලාට අහලා ඇති. සමහරලාට දුල පුතාලා. නමුත් ඒ වගේ අවස්ථාවලට යන්න එපා. එතකොට ඒ වයින් ඇහැට ඒ අනවශ්‍ය ඒ
අනවශ්‍ය ඇහැට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා දූල පුතාලා ඒ සූර්යග්‍රහණයක් එහෙම බලනවා නම් වතුර වේසමක් තුලින් ඒක බලන එක තමයි ඉතාම හොඳ වෙන්නේ. ඒක නිසා කෙලින්ම සූර්යයා දිහා කවදාකවත් බලන්න එපා. එතකොට ඒ ඇහැට ඒක තුලින් අනවශ්‍ය ඒ බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට වෙල්ඩින් කිරීමේදී ආරක්ෂක උපකරණ භාවිතා කිරීම කියලා දක්වලා තියෙනවා. එතකොට වෙල්ඩින් කරනකොට ඒ විශාල ශක්තියක් ඒ පිට වෙනවා. එතකොට ඒකෙන් ඒක ආලෝකයේ විදියට ඊටාම තීව්‍ර ආලෝකයක් ඒකෙන් පිට වෙන්නේ. ඒක බැලුවහම ඇහැට ඒක යම් බලපෑම් වෙන්න පුළුවන් කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. ඊළඟට වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇසට බෙහෙත් වර්ග, දියර වර්ග නොදැමීම කියලා දක්වලා තියෙනවා. ඇහැ කියන දේ කලින් අවස්ථාවලත් කිව්වා ඒ මොකක් හරි වුණොතින් නැවතත් යථා තත්ත්වයට පත් කරන්න ඊටාම අමාරුයි මේ ඇහැ කියන එක. ඒක නිසා අපි ඇහැ කියන එක පරිස්සම් කරගන්න ඕන. ඒක නිසා තමයි මේ දක්වලා තියෙන්නේ වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇසට බෙහෙත් වර්ග, දියර වර්ග නොදැමීම කියලා. ඊළඟට අක්ෂිදෝෂ නොමැති අය අක්ෂිදෝෂ සහිත සඳහා භාවිතා කරන උපැස් පැළඳීමෙන් වළකිය යුතුයි කියලා දක්වලා තියෙනවා. එතකොට අපි ඇහැ හොඳ තත්ත්වයේ තියෙද්දී අපි ඒ කලින් අපි කතා කර දූර දෘෂ්ටිකත්වය, අවිදුර දෘෂ්ටිකත්වය කියන ඒ වගේ ඒ රෝගී තත්ත්වයේ තියෙන පුජ්‍යලයන් පාවිච්චි කරන ඒ උපැස් වල එහෙම නැත්නම් ඇස් කණ්ණාඩි අපි භාවිතා කරොතින් අපි කතා කරා ඒ ඇස් කණ්ණාඩි භාවිතා කරන්නේ අපි ඒ පුජ්‍යලයන්ට ඒ වස්තුවේ ඒ ප්‍රතිබිම්බය, ඒ වස්තුවේ ප්‍රතිබිම්බය අපි දෘෂ්ටි විතානය මත හැදෙන්නේ නැති නිසා තමයි කිව්වා ඒක භාවිතා කරන්නේ ඒ උපැසිය එහෙම. එතකොට ඒ ප්‍රතිබිම්බය ඒ හොඳින් ඒ ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත හැදෙන සාමාන්‍ය පුජ්‍යලයක් ඒ උපැසිය වල භාවිතා කරාම එතකොට ඒක ඒ පුජ්‍යලයාගේ එතකොට ඇහැ ඒ ප්‍රතිබිම්බේ හැදෙන ස්ථානය වෙනස් වෙන. එතකොට ඒක දෘෂ්ටි විතානය මත උපැස් නැතුව හැදෙනකොට උපැස් පැලඳහම එතකොට දෘෂ්ටි විතානය මත ඒ ප්‍රතිබිම්බේ හැදෙන්නේ නැතුව යනවා. ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ එතකොට ඇහැට ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ඇහැ ඒක අපහසුයෙන් හරි ඒක දෘෂ්ටි විතානය මත ප්‍රතිබිම්බය සකස් කරන්න යනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ එතකොට ඇහි පෙනීම එතකොට ටික ටික අඩු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අක්ෂිදෝෂ නැති අය අක්ෂිදෝෂ සඳහා භාවිතා කරන උපැස් වලවල් ඒ කියන්නේ කණ්ණාඩි පැනදීමේ වළකින්න කියලා දක්වලා තියෙන්නේ ඒක නිසා. ඊළඟට දක්වලා තියෙන අවු කණ්ණාඩි භාවිතයේදී වෛද්‍ය උපදෙස් පිළිපදින්න කියලා දක්වලා තියෙන. එතකොට අවු කණ්ණාඩිය කියන එකෙන් එතකොට ඒ ආලෝකය එක්තරා විදිහක සීමා කිරීම සිද්ධ වෙනවා. ඒක නිසා අපි අවු කණ්ණාඩි භාවිතා කරනකොට වෛද්‍ය උපදෙස් පිළිපදින්න කියලා දක්වලා තියෙනවා. ඊළඟට පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. එතකොට ඒ පිරිසිදු භාවය පිළිබඳව ඒ සැලකිලිමත් වෙන්න කියලා දක්වලා තියෙනවා. ඊළඟට රූපවාහිනී පරිගණක එක දිගට භාවිතා නොකිරීම හා ඒ සඳහා ආරක්ෂක උපක්‍රම යෙදීම කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ පිරිසිදු භාවය පිළිබඳව දුල පුතාලා ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපි මේ පරිගණක රූපවාහිනී අපි එක දිගට බලනකොට එතකොට අපේ ඇහැට ඒ බලන් පරිගණකයක් වුණොතින් අපි ඒක ඒ ස්ක්‍රීන් එක දිහා අපි බලන් ඉන්නකොට අපේ ඇහැ ඒ පොඩි පරාසයකට ඒ බලන්න පුරුදු වෙනවා. එතකොට අපිට ඇහි තියෙන ඒ ස්නායු ඇහි තියෙන ඒ පේශීන් ඇසේ තියෙන පේශීන් ඒවා ඒ ස්ථානය බලන්න විතරක් එතකොට හැඩ ගැහෙනවා. ඒක නිසා අපිට ඒ ඇහි ඒ කාචේ වක්‍රතාවය හොඳින් වෙනස් කරගන්න බැරි වෙලා යනවා එතකොට කාලයත් එක්ක. ඒක නිසා පරිගණකයක් ඒ රූපවාහිනියක් එහෙම අපි බලනකොට අපි ඒ විනාඩි කිහිපයකට පාරක් හරි වෙනත් පැත්තක් බලලා එතකොට ඇහි ඒ කාච වක්‍රතාවය වෙනස් කරලා එතකොට වෙනස් කිරීම තුළින් ඒ ඇහි මේ මාංශ පේශීන් ඒවා ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් වෙනස් කරලා අපිට තුළින් ඒ ඇහැට වෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. ඒක නිසා දූල පුතාලා වුණත් ඒ
ඉස්කෝලේ නැති කාලේ. එතකොට ඒ පරිගණක වලින් අපි අධ්‍යාපනය ලැබුවට එහෙම නැත්නම් මොබයිල් ෆෝන් වලින් අපි අධ්‍යාපනය ලැබුවට ඒක දිග්ග දිගට බලාගෙන ඉන්න හොඳ නෑ. එතකොට ඇහැ පොඩ්ඩක් ඒ කොම්පියුටර් එකෙන් එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකෙන් පොඩ්ඩක් ඈත් කරලා ඒ ඈත පොඩ්ඩක් බැලුවහම අපිට ඒ ඇහැට සිදුවෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. මෙතනින් මේ ඇහි කියන කොටස ඉවර වෙනවා. අපි ඊළඟ කනේ ව්‍යුහය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි පොඩ්ඩක් කතා කරන්න ඕන මේ ඇහැ කියන කොටස බැලුවොත් මේක ගොඩක් වෙලාවට ඒ පිටරටවල් වල මේ ඇහැ කියන එක ඇස කියන කොටස පිටරටවල් වල ඒ පොඩි පන්තිවල ඉඳන් ඒ පොඩි පන්තිවල නම් ඇත්තටම හැම මාසෙකම ඇහැ කියන එක චෙක් කරනවා. ඇත්තටම ඇහැ කන නාසය කියන ඒවා පොඩි ළමයිගේ හැම මාසෙකම චෙක් කරනවා. ලොකු ළමයි වුණාම අවුරුද්දකට පාරක් අනිවාර්යයෙන්ම චෙක් කරනවා. හැම පුද්ගලයෙක්ම ඇහැ කියන එක චෙක් කරනවා. මොකද ඒ කලින් අවස්ථාවේදී අපි කතා කරා ග්ලූකෝමා වගේ ලෙඩ රෝග ඒක නරක අතට හැරුණාට පස්සේ නැවතත් අපිට ඒක හරි ගස්ස ගන්න බැහැ කියලා කතා කරා. දූල පුතාලට තේරෙනවා සමහරලාට ඒ රෝගී තත්ත්වය ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙකුට හැර අනිත් පුද්ගලයෙකුට ලෙඩක් කියන එක ඇත්තටම එතරම් ඒක ගැන අවබෝධයක් නැති නිසා ඒ රෝගී තත්ත්වය තියුණත් ඒක එක්තරා විදිහකට ඒක ඒ කියන්නේ දරා ගැනීමක් සිද්ධ කරනවා. ඒක නිසා ගොඩක් වෙලාවට අපි ඒ ඇහැ කියන එක ඒ ඇස් කන් නාස කියන ඒවා ඒ හැම අවුරුද්දෙම පරීක්ෂා කරන කියන එක වැදගත් වෙනවා. ඇත්තටම ඒක ඉස්සර නම් ලංකාවේ වුණත් ඇත්තටම ඉස්කෝලවල දත් කියන එක ඇස් කියන ඒවා ඇත්තටම පරීක්ෂා කරා. අපි ඉස්කෝලේ යන කාලවල ලංකාවේ ඇත්තටම ඒ රජයේ පාසල් වලත් ඇත්තටම දත් ඒව හරි ගැස්සුවා. ඒ ඇස් කියන ඒවා පරීක්ෂා කරා. දැන් අද කාලේ ඇත්තටම මෙහෙම දෙයක් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම ඒ අධ්‍යාපනයේ අපි ඉස්කෝලවල ඉගෙන ගන්න කාලේ ඇත්තටම ඒ වගේ ඒ ළමයින්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් පොඩ්ඩක් ඒ ඉස්කෝලවලින් ඇත්තටම හෙව්වා. ඒ තත්ත්වය අද නැති වෙලා තියෙනවා. ඇත්තටම ඒක නිසා දූල පුතාලගේ උනත් ඒ ඇස්වල පෙනීම ඊළඟට දත් කියන ඒවා ඊළඟට කන් කියන ඒවා ඒ වගේ දේවල් ගැන ඒ පොඩ්ඩක් හරි අවධානය යොමු කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ඉතාම වැදගත් වෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා මිනිස් කනේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය කියන එකට. මිනිස් කනේ ව්‍යුහයයි ඊළඟට ක්‍රියාකාරීත්වයයි. අපි කලින් කතා කරේ ඇස ගැන. අපි ඊළඟට කතා කරන්නේ මේ කන කියන කොටස ගැන. එතකොට අපි ඇස ගැන කතා කරනකොට අපි කිව්වා ඒක දුෂ්ටයට සංවේදී වෙන්නේ ඒක ඇහැ කියන එක මිනිසාගේ ශරීරයේ තියෙන. ඊළඟට මේ අවස්ථාවේදී මේ කන කියන එක බැලුවොත් ඒක ශ්‍රවණ සංවේදනය කරන ප්‍රතිග්‍රහණ කරන අවයවය කියලා දක්වලා තියෙන. එතකොට මිනිස් කන කියලා කියන්නේ ශ්‍රවණයට සංවේදනය වන අවයවය තමයි මිනිස් කන කියලා කියන්නේ. ශ්‍රවණය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා කනෙහි ව්‍යුහය පිළිබඳව විමසලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට ශ්‍රවණය සිදුවන ආකාරය අධ්‍යයනය කරන්න කනේ ව්‍යුහය පිළිබඳව විමසලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ක්‍රියාකාරකම 2.9 කියන එක අපි බැලුවොත් ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය වෙන්නේ විද්‍යාගාරයේ ඇති මිනිස් කනක ආකෘතියක් හෝ රූප සටහනක් අවශ්‍ය වෙනවා. එතකොට මේ දක්වලා තියෙන එක ඒ විද්‍යාගාරයේ තියෙන මිනිස් කනක ආකෘතියක් එහෙම නැත්නම් රූප සටහනක් මේක ආකෘතියක් දක්වලා තියෙනවා. එතකොට අපි ක්‍රමය කියන එක බැලුවොත් මේ ක්‍රියාකාරකම් කරන විද්‍යාගාර ආකෘතිය හෝ රූප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න කියනවා. එතකොට මේ ආකෘතිය එහෙම නැත්නම් රූප සටහන හොඳින් නිරීක්ෂණය කරන්න කියලා තමයි කියන්නේ. කනෙහි කොටස් හඳුන ගන්න කියන. එතකොට අපි කලින් අවස්ථාවේදී ඇසේ කොටස් හඳුනගත්තා. ඒ වගේ කනේ කොටස් මේ හඳුන ගන්න කියලා කියනවා. මේ සඳහා මිනිස් කනේ නම් කරන ලද රූප සටහනක් හෝ ව්‍යුහය දැක්වෙන රූප සටහන
දැක්වෙන සුදුසු රූප සටහන් උපයෝගී කරගන්න කියලා දක්වනවා. එතකොට මේ සඳහා මිනිස් කනේ නම් කරන ලද රූප සටහනක් හෝ ව්‍යුහය දැක්වෙන රූප සටහනක් දැක්වෙන සුදුසු රූප සටහන් උපයෝගී කරගන්න කියලා දක්වනවා. එතකොට මිනිස් කනේ කොටස් හඳුනගන්න එක නම් කරන ලද රූප සටහනක් ඒක එහෙම නැත්නම් ඒක ව්‍යුහය දැක්වෙන රූප සටහනක් උපයෝගී කරගන්න කියලා තමයි දක්වන්නේ. එතකොට මේ බාහිර මිනිස් කනේ රූප සටහනක් තමයි මේ 228 කියන රූපෙන් දක්වලා තියෙන්නේ. ඒක අපි බැලුවොත් මේ මිනිස් කන කියන කොටස මිනිස් කන එතකොට මිනිස් කන මේ බාහිර කන කියන එකට එකක් වෙන් කරනවා. ඊළඟට මැද කන කියන එක ඊළඟට ඇතුල් කන කියලා. එතකොට කොටස් තුනකට වෙන් කරනවා. එතකොට බාහිර කනයි මැද කනයි ඇතුළු කනයි කියන ඒ කොටස් තුනට ඒ මිනිසාගේ කන වෙන් කරනවා. ඒක තියෙනවා. එතකොට අපි මේ ගැන පොඩ්ඩක් බැලුවොත් ඉස්සෙල්ලා බාහිර කන කියන කොටස අපි බැලුවොත් ඉස්සෙල්ලාම ඒකේ කම්පෙත්ත තියෙනවා. එතකොට මේ බාහිර කන කියන කොටසේ මුලින්ම තියෙන කම්පෙත්ත මේ කම්පෙත්ත තියෙන මුලින්ම කම්පෙත්ත කියන කොටස අපි බැලුවොත් ඉස්සෙල්ලා කාටිලේජමය ව්‍යුහයක් තියෙනවා. කාටිලේජමය ව්‍යුහයක් කියලා කියන්නේ ඒ කාටිලේජමය ව්‍යුහයක් කියලා කියන්නේ ඒක මස් නෙවෙයි. ඒක ශක්තිමත් ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක තමයි කාටිලේජමය ව්‍යුහය කියලා කියන්නේ. එතකොට ඒක ඒ අස්තියක් මේ ස්වභාවයක් වුණාට අස්ති මේක එක්තරා විදියකට සියුම් වෙලා තියෙන. එතකොට අපි ඇල්ලුවාම කන වුණත් ඒක අපේ අත්පය වගේ නෙවෙයි. ඒක අස්ති වගේ නෙවෙයි. ඒක හයිය නැහැ ඇත්තටම. නමුත් ඒක එක්තරා විදියකට සියුම් කොටසක් තියෙන. ඒක තමයි මේ කාටිලේජමය ව්‍යුහයක් කියලා කියන්නේ. එතකොට ඊළඟට ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ කන කියන කොටසේ මේ කම්පෙත්තෙන් කරන්නේ ඒ පිටින් එන ඒ ශබ්දය මේකින් එක්රැස් කරගෙන ඒක මේ බාහිර ශ්‍රවණාලය වෙන යොමු කිරීමක් තමයි මේකින් කරන්නේ. එතකොට කම්පෙත්තෙන් කරන්නේ ඒ ශබ්දය එක්රැස් කරගෙන ඒක බාහිර ශ්‍රවණාලය තුළට යොමු කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ බාහිර කනේ කියනකේ එක කම්පෙත්ත කියන එක තමයි එක කොටසක් ව්‍යුහය වෙන්නේ. කම්පෙත්ත කියන එක ඒක කාටිලේජමය ව්‍යුහයක් tie කියලා දක්වලා තියෙන්නේ. එතකොට ඊළඟට ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කිරීමක් කරනවා කියන එක දක්වලා තියෙන. එතකොට ඊළඟට අපි බැලුවොත් බාහිර ශ්‍රවණ නාලය කියන එක තමයි ඊළඟට තියෙන්නේ. එතකොට බාහිර ශ්‍රවණ නාලය කියන එක තමයි ඊළඟට තියෙන්නේ. බාහිර ශ්‍රවණ නාලය කියන එක අපි ඊළඟට බැලුවොත් මෙතන මේ දක්වලා තියෙන බාහිර ශ්‍රවණ නාලය ඊළඟ කොටස ඒ ශබ්ද තරංග කර්ණ පටහ පටලය දක්වා ගෙන යෑමක් සිද්ධ වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ කර්ණ පටහ පටලය වෙනකන් ගෙන යෑමක් තමයි එතකොට බාහිර ශ්‍රවණ නාලය තුලින් සිද්ධ වෙන්නේ. එතකොට ශබ්ද තරංග කර්ණ පටහ පටලය දක්වා ගෙන යාමට දායක වෙනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට බාහිර කනේ අවසන් කොටස වෙන්නේ කර්ණ පටහ පටලය කියන එක. බාහිර කනේ අවසන් කොටස වෙන්නේ කර්ණ පටහ පටලය කියන එක. ඒකින් කරන්නේ මොකද්ද කියලා බැලුවොත් ශබ්ද තරංගයට අනුරූපව කම්පණය වී ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගනී කියලා දක්වනවා. එතකොට ශබ්ද තරංගයට අනුව කම්පණය වෙලා ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගන්නවා කියන එක දක්වලා තියෙනවා. එතකොට මේ බාහිර කනේ අන්තිම කොටස වෙන්නේ කර්ණ පටහ පටලය කියන එක තමයි මේ මෙතන තියෙන දක්වලා තියෙන්නේ. එතකොට කම්බරේ කියලා කර්ණ පටහ පටලය. එතකොට මේකෙන් කරන්නේ එතකොට ශබ්ද තරංගයට අනුරූපව කම්පණය වෙලා ශ්‍රවණයට අදාළ සංවේදනය ලබා ගන්නවා කියලා දක්වලා තියෙනවා. එතකොට දූල පුතාලා අපි මොකක් හරි වස්තුවක් අපි හිතුවේ රබානක් කියලා
රබානක් අරගන්නවා. මේ රබාන තට්ටු කරනකොට මොකද වෙන්නේ? රබානට තට්ටු කිරීම තුළින් මොකද්ද වෙන්නේ? එතකොට ඒ රබාන උඩ තියෙන වාතය, මේ රබාන වගේම එතකොට කම්පණය වෙනවා, ඉහළ පහළ යනවා. එතකොට මේ වාතාංශු එකිනෙක සම්බන්ධ වෙලා ඒ වාතාංශු වල කම්පනය වෙමින් එතකොට අපේ කන ළඟට වෙනකන් එනවා. එතකොට මේ වාතාංශු අපේ කනින් කරන්නේ එතකොට එක්රැස් කරලා එතකොට මේ බාහිර ශ්‍රවණ නාලය තුලින් ගියාම එතකොට ඒ වාතාංශු මොකද වෙන්නේ? මේ කර්ණ පටහ පටලය කියන එක කම්පනය කරනවා. එතකොට මේ රබාන කම්පනය වෙනට සමාන විදියට මේ වාතාංශ කම්පනය වෙවි ඒ ශක්තිය අපේ කන ළඟට ගෙනල්ලා ඒකෙන් මේ කම්බරය කම්පනය වෙනවා. එතකොට ඒක ප්‍රතිඵලයක් වෙන්නේ එතකොට ඒ තරංගයට අනුරූපව කම්පනය වෙලා එතකොට ශ්‍රවණයට අදාළ සංවේදනය ඒ කර්ණ පටහ පටලය තුලින් ලබා ගන්නවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි මෙතනින් අද පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනු. නැවතත් අපි සිකුරාදා ඉතුරු කොටස